මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. රාත්‍රී 9යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණීය වින්ද්‍යා කල්පනීය අබේසේකර. ප්‍රකාශය සංජය මදුසංක මුතුමුනි. ආර්ථික කළමනාකරණය මගින් ජනතාවට සහන ලබා දෙන බව මුදල් ඇමති අවධාරණය කරයි. ගමසම පිරිසට සහනාර්ථී ලාහුගල නිවාස 24කට විදුලි බලය. ජාතික මණික්කා ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ කටයුතු තාවකාලිකව අත්හිටුවයි. තවත් කොවිඩ් මරණ 31ක් නවාසාදිතයින් 980 දෙනෙකු අද වාර්තා වෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාඩ් බදුදීන් මහතා රෝහල් ගත කරේ. ඔහුගේ නිවසේ සේවය කරමින් සිටියදී මියගිය දැරියගේ මරණය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වෙයි. නව ව්‍යවසායකයන් 50000ක් බිහි කිරීමේ හෝබ් ෆෝ ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භයි. දීවර හා නාවික ප්‍රජාවට විශේෂ දැනුම් දීමක්. එංගලන්තයේ සෞඛ්‍ය ලේකම්වරයාටත් කොවිඩ් ආසාදනය වෙයි. ඉන්දු ශ්‍රී ලංකා එක් දින ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය හෙට ආරම්භයි. නිසි ආර්ථික කළමනාකරණයක් තුළින් ජනතාවට සහන ලබා දීමට ක්‍රියා කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. රට විවෘත කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට රාජ්‍යය අවධානය යොමු කර ඇත. කිහිප වරක් රට අගුල් දීම හේතුවෙන් දේශීය හා විදේශීයව රජයට මුදල් ලැබෙන ක්‍රමවේද අවහිර වී ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය. ඔහු මේ අදහස් පළ කළේ අරලියගහ මන්දිරයේ අද පෙරවරුවේ පැවති පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ හමුවකට එක්වෙමිනි. රජයට ජනතාවට මුදල් ලැබෙන ක්‍රමවේද සක්‍රිය වීමට නම් කඩ්නමින් රට විවෘත කළ යුතු බව මුදල් අමාත්‍යවරයා පැවසිය. මුදල් අමාත්‍ය ධුරයේ වගකීම් ඉටු කරන අතර පක්ෂීය වගකීම්ද නොපිරිහෙලා ඉටු කරන බව අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කළේය. හරිත ශ්‍රී ලංකා කියන වැඩපිළිවෙල අපි කරනවා. ඒක තුලින් තමයි අපිට අනාගත පරපුර වෙනුවෙන් කරන්න පුළුවන් ආයෝජනය. ඒකෙදී කරුණු 27ක් උඩ තමයි ගරු ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලය ඇමතිවරු අනුමත කරේ. ඒකේ එකක් විතරයි මේ පෝර එක. මේ වකුගඩු රෝගීන් ගැන බලනකොට ඒ ආදිය තියෙන මේවා බැලුවම මහා පිනක් මේ කරන එක. ඒකන්ද මේ කියන තරම් මේකක් නෙවෙයි. මේක අපි තාම ක්‍රමානුකූලව මේ කටයුත්ත කරන්නේ. නමුත් මේක තමයි අපිට ඉස්සරහට තියෙන විසඳුම. ගම සමග පිළිසඳර වැඩසටහන යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ගම්මානයේ විදුලිය නොමැති නිවාස 24ක් සඳහා විදුලි බල ලබා දීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරෙයි. විදුලි බල නොමැතිකමෙන් තමන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පාන බව ප්‍රදේශවාසීහු ජනාධිපතිතුමාට පැවසූහ. එහිදී ජනාධිපතිවරයා අදාළ බරදානට නියෝග කළේ කඩ්නමින් එම ගැටලු නිරාකරණය කරන ලෙසයි. ඒ අනුව නිවාස 24කට විදුලි ලබා දීමේ වැඩ කටයුතු මේ දිනවල සාර්ථකව සිදු කරන බව විදුලි බල මණ්ඩලය සඳහන් කරයි. කොල්ලුපිටියේ පිහිටි ජාතික මණික්කා ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ සියලු කටයුතු මේ වන විට තාවකාලිකව අත්හිටුවා තිබේ. මහල් 4කින් සමන්විතයම ගොඩනැගිල්ලේ කොටසක් ඊයේ ගිලා බැස තිබේ. ප්‍රධාන කාර්යාලයට ආබදු ඉදිකිරන අවගොඩනැගිල්ල ඉදිකිරීම හේතුවෙන් මෙලෙස ගිලා බැසීමේ අවධානමක් මතුව ඇති බව එහි සභාපති තිලක් වීරසිංහ මහතා ජාතිය ගුවන්විදුලියට පැවසිය. ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ලබන සවුන්දා සිට නීති අපනයන සහ මුදල් අංශ නාරායන පිරිපිහිටි මණික්කා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයට ගෙන යන බවයි. අනෙකුත් අංශ පසුවෙන් පරිශ්‍රයට ගෙන යන බවද ඔහු සඳහන් කළේය. තවත් කොවිඩ් මරණ 31ක් වාර්තා වෙයි. ඒ අතර කාන්තාවෝ 14 දෙනෙක් සහ පිරිමි පුද්ගලයෝ 17 දෙනෙක් වෙති. 30-59 අතර වයස් කාණ්ඩයේ පුද්ගලයන් 8 දෙනෙකු කොවිඩ් ආසාදිතව මිය ගොස් ඇත. කොවිඩ් ආසාදිතව මියගිය වයස අවුරුදු 60ට සහ ඊට වැඩි පුද්ගලයන් ගණන 23කි. එම මරණ සියල්ල සෞඛ්‍ය අධ්‍යක්ෂණවරයා විසින් ඊයේ තහවුරු කර තිබේ. නව කොවිඩ් ආසාදිතයින් 980 දෙනෙකු අද වාර්තා විය. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව
2,83,040 දක්වා ඉහළ ගොස් තිබෙයි. අද සුවය ලබා ඇති පුද්ගලයන් ගණන 962කි. අසනීප තත්ත්වයක් හේතුවෙන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදූදින් මහතා ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. රෝගී තත්ත්වයක් හේතුවෙන් වෛද්‍ය පරීක්ෂණ ස්නායම් කිරීමට ඔහුව රෝහල්ගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසිය. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදූදින් මහතාගේ නිවසේ සේවය කරමින් සිටි දැරිය පිළිස්සුන් තුවාල ලබා මියාමේ සිද්ධිය සම්බන්ධයෙන් හැටන් ඩෑගම පොලිසියද විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණය වී ඇත. ඒ සම්බන්ධ වාර්තා අධිකරණ ඉදිරිපත් කිරීමට නියමිතයි. පාශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ දීර්ඝ කාලයක සිට මේ දැරිය ලිංගික හිංසනයට ලක් වී ඇති බවයි. බොරැල්ල පොලිසිය සහ කොළඹ දකුණ ළමාහා කාන්තා කාර්යාංශයේද සිද්ධියට අදාළව වැඩිදුර පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. දැරිය සේවය කළ ශාබදුදීන් මහතාට අයත් නිවසේ පදිංචි සිටි අයගෙන්ද ප්‍රකාශ රහන් කරගෙන ඇත. 2020 වසරේ ඔක්තෝබර් මාසයේදී දැරිය මේ නිවසේ මෙහෙකාර සේවය සඳහා රැගෙන බැවිට ඇගේ වයස අවුරුදු 15ක් බව අනාවරණය වී තිබේ. බෞද්ධාලෝක මාතේ ප්‍රදේශයේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදූදින් මහතාගේ නිවසේ සේවය කළ අදාළ දැරිය පිළිසුන් තුවාල ලැබීමෙන් මේ මාස 3 වෙනිදා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරිණි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. දැන් ඔබේ ස්ථාවර තැන්පතුව සඳහා ඉහළම පොලිය HDFC බැංකුවෙන්. අමතන්න 0.71 800 999. යළිත් ප්‍රවෘත්ති. දෙස්විදෙස් සංචාරකයන් සඳහා ඉදිරියේදී ජාතික වනෝද්‍යාන විවෘත කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටි පිළිබඳව විමර්ශනය කිරීම සඳහා වන විශේෂ වැඩසටහනක් වනජීවී සවන සංරක්ෂණ අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කෙරේ. අමාත්‍ය සී.බී. රත්නායක මහතා ඊයේ මින්නේරිය ජාතික වනෝද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවට එක් විය. ඔහු එහි පවතින අඩුපාඩු සහ කාර්ය මණ්ඩලයේ අවශ්‍යතාවයන් පිළිබඳව සොයා බැලුවේය. ඊට කඩනමසුන් ලබා දෙන ලෙස සී.බී. රත්නායක අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. ශ්‍රී විද්‍යාලංකාර සවියේ ප්‍රථම මහෝපාධ්‍යාය අපවත් වී වදාළ ප්‍රවීණ ධර්මදේශක පූජ්‍ය යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නායක ස්වාමින් වහන්සේගේ ධර්මදේශනයක් හෙට පෙරවරු 7 සිට 8 දක්වා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවය සිටි FM සහ සියලු ප්‍රාදේශීය සේවා ඒකාබද්ධව විකාශය කෙරේ. කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රාමනිලධාරී වසම් 77ක පිහිටුවනු ලැබූ මහජන ආරක්ෂක කමිටු 200ක ප්‍රජා පොලිස් එකක බාර නිලධාරීන් ලබන සවුන්දා සිට නව මාර්ගෝපදේශ යටතේ රාජකාරී ආරම්භ කිරීමට නියමිතයි. ඒ සඳහා මාර්ගෝපදේශ අඩංගු අත්පොත නිකුත් කර තිබේ. මෙම නියම ව්‍යාපෘතිය යටතේ කොළඹ නගරයේ පදිංචි ජනතාවගේ විවිධ පැමිණිලි විමර්ශනය, නිෂ්කාශන වාර්තා, ගිනි අවි සහ ශබ්දිකාශන යන්ත්‍ර බලපත්‍ර ලබා දීම ආදී කාර්යයන් විමර්ශනය වැනි මහජන මිත්‍රශීලී පොලිස් රාජකාරී සිදු කරේ. සිතාස ක්‍රියාත්මක කිරීම, දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන් අධීක්ෂණය වැනි අපරාධ නිවාරණ පොලිස් රාජකාරී ඍජුවම ග්‍රාමීය ප්‍රජා පොලිස් ඒක බලධාරීන් මගින් සිදු කරවා ගැනීමට අපේක්ෂිතයි. රිය අද්මිරාල් ජයන්ත කුලරත්න මහතා වයඹ නාවික විධානයේ ආඥාපති වශයෙන් වැඩභාර ගත්තේය. මීට පෙර ඔහු නාවික හමුදා මූලස්ථානයේ අධ්‍යක්ෂණාල වශයෙන් රාජකාරී කළේය. සම්ප්‍රදාන කෝලව සම්මාන මුරයක් මගින් ආචාර පිරිනවමින් ඊයේ වයඹ නාවික විධාන මූලස්ථානයේදී නව ආඥාපතිවරයා පිළිගැනුණි. ඊළඟට ප්‍රමුඛ පුවත. ස්ථාවර තැන්පතු සඳහා HDFC බැංකුවෙන් දැන් ඉහළම පොලියක්. තැන්පතු මුදල අනුව විශේෂ පොලි අනුපාත. ජ්‍යෙෂ්ඨ පුරවැසි ඔබට ස්ථාවර තැන්පතු සඳහා සුවිශේෂ අමතර පොලියක්. විස්තර සඳහා අමතන්න 0.71 800 999. නොමැතිනම් පිවිසෙන්න ළඟමැති HDFC බැංකු ශාඛාවට. HDFC බැංකුව ඔබගේ නිවසේ බැංකුව. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. එන්නත් කරන ක්‍රියාවලිය තවදුරටත් සක්‍රිය කිරීම සඳහා රාජ්‍යයේ අවධානය යොමු වී ඇති බව අමාත්‍ය කෙහෙලි රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කරයි. ඩෙල්ටා කොවිඩ් වෛරස් ප්‍රභේදය මෙරට තුළ ව්‍යාප්ත වීමත් සමග
එන්නත් කරන ක්‍රියාවලිය තවදුරටත් ඉහළ මට්ටමකින් පවත්වාගෙන යාමට අපේක්ෂිතයි. එමෙන්ම මෙරට ජනතාවට අවශ්‍ය කොවිඩ් මර්ධන එන්නත් විදේශ රටවලින් ආනයනය කර ගැනීමට රජය නොපසුබට ක්‍රියාත්මක වෙයි. එන්නත් කරණය මගින් මෙරට කොවිඩ් වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමට හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. මහනුවර දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයන් සඳහා කොවිඩ් මර්ධන එන්නත මධ්‍යස්ථානයක සියකදී ලබා දෙන බව අමාත්‍ය කෙහෙලි රඹුක්වැල්ල මහතා පැවසිය. පුළුවන් තරම් උත්සාහයක් යොදලා අපේ වෛද්‍ය අංශයේ ඒ කටයුතු කරන සියලුම වෛද්‍යවරුන් සහ ඒ සම්බන්ධව බැඳී සිටින මැති ඇමතිවරුන් විශේෂයෙන්ම ගරු ඇමතුමිය ඒ වගේම අනිකුත් රාජ්‍ය අමාත්‍යවරුන් ඒ සියල්ල උත්සාහයක යෙදුණා. මේ වෙලාවේ තමයි නොයෙකුත් විවේචන ආවේ. දැන් අපිට එහි ප්‍රතිඵල ලැබෙමින් පවතී. ඒ නිසා සෑම බ්‍රෑන්ඩ් එකකම වගේ දේවල් අපිට එනවා. දැන් ඉස්සර නම් උඟ දෙනෙක් කිව්වේ තියෙන එකක් ගිහිල්ලා ගහගන්නයි කියලා. දැන් මේ choice එකක් හොයනවා. දැන් අරක මේකට වැඩිය හොඳයි, මේක අරකට වැඩිය හොඳයි. කොහොම වුණත් අද වෙලා තියෙන්නේ දැන් ওই විවිධ බ්‍රෑන්ඩ්ස් වලින් එනවා. දැන් අපිට ස්පුට්නික් එක ආව 1,50,000ක්. ඒක දෙවෙනි මාත්‍රාව මා හිතනවා තව සති දෙකකින් පමණයි කියලා. ඒක තමයි මට දැනුම් දුන්නේ. දැන් මැඩෝන මේක ලෝකයේම නිකන් මතවාදයක් ගියා. මේක තමයි ලෝකේ හොඳම එකක් කියලා. හැබැයි මම හිතනවා මේ වෛරස් එකත් එක්ක මේ අවුරුදු එකමාර ඇතුළත දිනෙන් දින මතයන් වෙනස් වෙනවා. මොකද සාමාන්‍ය වෛරල් එකකට එන්නතක් හදලා තියෙන්නේ අවුරුදු 5ක් 6ක් රිසර්ච් කළා. නමුත් මේ තියෙන භයානක තත්ත්වයක් එක්ක ඒ කන්ඩිෂන්ස් ඒ කොන්දේසි වෙනස් වෙමින් අලුත් වැඩ පිළිවෙලල් ආරම්භ කරනවා. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේක. සත්‍ය හඬ අවධානය පිණිසයි. දකුණු පළාතේ ප්‍රචලිත පාරම්පරික රූකඩ නාට්‍ය කලාව අභාවයෙන් පවතින බවට වාර්තා වෙයි. අම්බලන්ගොඩ ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් නිර්මාණය වූ රූකඩ නාට්‍ය කලාව මෙරට පමණක් නොව විදේශ රටවලද ජනප්‍රිය විය. වගකීතු බලධාරීන්ගේ අවධානය යොමු වීම හේතුවෙන් රූකඩ කලාව අභාවයෙන් පවතින බවට එම ශිල්පීහු පවසති. මේ නිරතුවන්ට රාජ්‍ය සම්මානද හිමිව ඇත. නමුත් වෘත්තයක් වශයෙන් මෙය කරගෙන යාමට ඉතාමත් අපහසු තත්ත්වයක් උදා වී ඇති බව ඔවුහු පෙන්වා දෙති. රූකඩ නාට්‍ය කලාව ඉදිරි පරපුරෙන් රැගත යුතුය. එබැවින් මෙම ශේෂ්ත්‍රයේ පවතින ගැටලුවලට කඩන විසඳුම් ලබා දෙන ලෙස රූකඩ කලාවේ නිරත ශිල්පීහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යතුමනි, මේ ඔබේ අවධානය පිණිසයි. විදෙස් පුවත්. එංගලන්තයේ සෞඛ්‍ය ලේකම්වරයාට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ. ඔහු කොවිඩ් මර්ධනයෙන්වත් මාත්‍රා 2ම ලබාගෙන ඇත. ඒ හේතුවෙන් ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව එරට සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරයි. මේ වන විට ඔහු නිරෝධායනයට යොමු කර තිබේ. එංගලන්තයෙන් ඊයේ නව කොවිඩ් ආසාදිතයින් 50,000කට වැඩි පිරිසක් වාර්තා විය. ජර්මනිය හා බෙල්ජියමේ ප්‍රදේශ රැසක හටගත් ගංවතුර තත්ත්වයෙන් මියගේ පුද්ගලයන් සංඛ්‍යාව 150 දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් පුද්ගලයන් 600කට අධික පිරිසක් තුවාල ලබා ඇත. තවත් බොහෝ දෙනෙකු අතුරුදන් වී ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කරයි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ගාල්ල දිස්ත්‍රික්කයේ කාවගාකරුවන් දිරිගැන්වීම වැඩසටහන් රැසක් මේ වන විට ක්‍රියාත්මක කරයි. කහ බීජ උද්‍යාන වැඩසටහන යටතේ ගාල්ල හැගුරු ප්‍රදේශයේ කහ බීජ කිලෝග්‍රෑම් 600ක් වගා කර තිබේ. එමගින් අපේක්ෂිත කහ ස්වැන්න කිලෝග්‍රෑම් 6615කි. ගුණාත්මක බවින් ඉහළ කහ නිෂ්පාදන ජනතාවට ලබා දීම මෙහි අරමුණයි. ගාල්ල දිස්ත්‍රික්කයේ කහ වගා කිරීමේ කටයුතු සාර්ථකව සිදුවන බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ මහත්තයා ගේ හදනවනේ. ඔව් මුදලාලි, මම මේ ආවෙත් හොඳ කම්බි ටිකක් ගන්න කියලා. මම දෙන්නම් මහත්තයාට ඉස්තරම්ම කම්බි જાති. මට ඕන මුදලාලි මෙල්වා කම්බි. මෙල්වම තමයි මහත්තයා මේ අලුත්ම මෙල්වා QST කම්බි. ලෝකේ දියුණු රටවල් ඔක්කොම පාවිච්චි කරන්නේ QST කම්බි. මට මුදලාලි මිලිමීටර් 16 කම්බි වලින් දෙන්නකෝ. බය වෙන්න එපා මහත්තයා, මිලිමීටර් 10 ඉඳලා 32 වෙනකල්ම SLS සහතිකෙත් තියෙනවා. අනික ඕන හાર્ඩ්වෙයාර් එකකින් ගන්නත් පුළුවන්. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ක්‍රීඩා පුවත්. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත එක්දින හා පන්දුවාර 2020 තරඟාවලියේ ජාත්‍යන්තර විස්තර විචාර කමිටුව ප්‍රකාශයට පත් කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිවේදනය කළේ රසල් ආනල්ඩ් සහ රොෂාන් අබේසිංහ යන මහත්වරු සියලු තරඟවල විස්තර විචාරකින් ලෙස ක්‍රියා කරන බවයි. ඉන්දියාවේ මුරලි කාර්තික් සහ චාරු ශර්මා ක්‍රීඩා විස්තර විචාරකින් ලෙස කටයුතු කිරීමට නියමිතයි. ඉන්දු ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරඟ 3කින් යුත් ඉන්දු ශ්‍රී ලංකා තරඟාවලියේ පළමු තරඟය හෙට පස්වර 3ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. එහි සජීවී විස්තර ප්‍රචාරය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ජාතික ක්‍රීඩා විකාශය ඔස්සේ සිදු කෙරෙයි. ටෝකියෝ ඔලිම්පික් උළෙලේ තරඟ සඳහා සහභාගී වීමට පැමිණි දකුණු අප්‍රිකානු පිරිමි රග්බි කණ්ඩායමේ ක්‍රීඩකයෙකුට කොවිඩ් ආසාදනය වී තිබේ. එම කණ්ඩායමේ තවත් සමාජිකින් 19 දෙනෙකු ආසාදිත ක්‍රීඩකයා සමග පුහුණුවීම් කටයුතු සිදුවේ. කොවිඩ් ආසාද බඩ තහවුරුවීමෙන් අනතුරුව අදාළ ක්‍රීඩකයා ප්‍රතිකාර සඳහන් කර ඇති අතර සෙසු ක්‍රීඩකයින් නිරෝධායනයට යොමු කර තිබේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. විදුලි සංදේශ වෘත්ති පාඨමාලා සඳහා ආධුනිකයින් නොමිලේ අවස්ථා ලබා දීමෙන් ජාතික ආධුනිකත්ව කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය සහ හුවාවේ ආයතනය අතර ආභෝතාගියුස්මක් අත්සන් කෙරෙයි. උසස් තාක්ෂණික දැනුමින් යුත් විදුලි සංදේශ තාක්ෂණික ශිල්පීන් දෙස් විදෙස් ශ්‍රමවලට යොමු කිරීම මෙහි අරමුණයි. එමගින් ආධුනික වෘත්තකයින්ට නවරැකියා අවස්ථා නිර්මාණය කිරීමද සිදු කෙරේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුවමාරු, බිල්පත් ගෙවීම්, ප්‍රීලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම. ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICR ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. තරුණ ව්‍යවසායකයින් 50,000ක් බිහි කිරීමේ Hope for Sri Lanka වැඩසටහන ආරම්භයි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් බිහි කිරීම හරහා දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීම මෙහි අරමුණයි. තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව මේ වැඩසටහන ආරම්භ කෙරුණි. ඒ අනුව දිස්ත්‍රික්ක මට්ටමින් නවක ව්‍යවසායකින් තෝරා ගැනේ. වයස අවුරුදු 18ත් 45 අතර පිළිගත් උසස් අධ්‍යාපන මට්ටමක් හෝ වෘත්තීය නිපුණතා සාධකයක් හිමි තමන්ගේම ව්‍යාපාරයක් පිළිබඳ පැහැදිලි ඉලක්කයක් ඇති තරුණයන්ට මේ සඳහා ඉදිරිපත් විය හැකිය. ඔවුන්ට අවශ්‍ය මූලික දැනුමේ සිට ව්‍යාපාරයක් ආරම්භ කිරීම, වෙළඳපොළ සොයා ගැනීම සහ විවිධ අවපාතයන්හි නොවැටි ව්‍යාපාර පවත්වාගෙන යාම සම්බන්ධයෙන් දැනුම ලබා දෙයි. ඒ සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා දීම සඳහා රාජ්‍ය බැංකු සම්බන්ධ කෙරෙයි. ශ්‍රී ලංකාවේ යූලීඩ් ශාඛාව මගින් මීට සම්බන්ධ ව්‍යවසායකයින්ට අවශ්‍ය පුහුණුව නොමිලේ ලබා දෙයි. නව ව්‍යවසායකින් ලබා ගන්නා ණය මුදල් වෙනුවෙන් 60% කැපකරයක්ද යූලීඩ් ආයතනය මගින් ලබා දීමට එකඟත්වය පළ කර ඇත. ධනජාතික නිෂ්පාදිතයට තාරුණ්‍ය දායකත්වය ලබා ගැනීම මෙමගින් අපේක්ෂා කෙරේ. මෙතන වැඩ කිරිගහට යන්න වගේලු. ඇත්තද මල්ලි? නැතුව ළමයිට උගන්වන්න, ගෙවල් හදන්න, ඉඩම් ගන්න. බිස්නස් කරන අයමයි ගොඩක් ඉනවලුනේ. ඔව්. අනිකන හැම කෙනාම දියුණු වෙනවනේ. අක්කලට නිසා කියන්නේ ත්‍රිවිල් එලෝපු මට වෑන් එකට පාර පෙන්නුවෙත් මෙතන ඉන්නේ. මේ තියෙන්නේ තැන. ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය. එන්න දියුණු වෙන්න. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. සබරගමු පළාතේ සහ නුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වෙටින් විට වැසී ඇති විය හැකිය.
බස්නාහිර පළාතේත් ගාල්ල සහ මාතර ශ්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. සෙසු ප්‍රදේශවල රාත්‍රී කාලයේදී වැසි හෝ කිගුරුම් සැදවැසි ඇතිවෙයි. බස්නාහිර දකුණ සහ සබරගමු පළාත්වල සුළඟේ වේගය පැයට කිලෝමීටර 40-54 දක්වා වැඩි විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එමෙන්ම හෙට පස්වරු 2:30 වනතුරු ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුහිල් දක්වා වන ගැඹුරු සහ නගමර මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 60-70 දක්වා ඉහළ යා හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු ස්වභාවයක් ගන්නා බවයි. දීවර හා නාවික ප්‍රජාව මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවිය යුතුය. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. රාත්‍රී ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. ආර්ථික කළමනාකරණය මගින් ජනතාවට සහන ලබා දෙන බව මුදල් ඇමති අවධාරණය කරයි. ගම සංගම සැබැරසටහන යටතේ ලාහුගල නිවාස 24කට විදුලි බලය. ජාතික මණිකා ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ කටයුතු තාවකාලිකවත් හිටුවයි. තවත් කොවිඩ් මරණ 31ක් නවාසාදිතයෙන් 980 දෙනෙකු අද වාර්තා වෙයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාඩ් බදූදීන් රුහල් ගත කෙරෙයි. ඔහුගේ නිවසේ සේවය කරමින් සිටියදී මියගිය දැරියගේ මරණය සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වෙයි. නව ව්‍යවසායකින් 50,000ක් බිහි කිරීමේ හෝප් ෆෝ ශ්‍රී ලංකා වැඩසටහන ආරම්භයි. දීවර හා නාවික ප්‍රජාවට විශේෂ දැනුම් දීමක්. එංගලන්තයේ සෞඛ්‍ය ලේකම්වරයාටත් කොවිඩ් ආසාදනය වේ. ඉන්දු ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය හෙට ආරම්භයි. අපගේ මේ ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk බලපෑමෙන්ද ඔබට සවන් දිය හැකියි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6ට බලාපොරොත්තු වන්න. රාත්‍රී ප්‍රවෘත්ති ඉන් සමාප්තයි.